පිංහතුනේ අපි මේ දීර්ඝ සංසාර ගමනේ මේ අපේ හිත්වල තියෙන රාග දවේශ මෝහාදී මේ ක්ලේෂ ධර්මයන් සමහර සිදුවීන් අපිට හිතාගන්න බැරි විදිහට සංසාර වෛර බවට පත්වෙනවා. ඒ සමහර සංසාර වෛර ඔබටවත් මටවත් සමහර වෙලාවට ජීවිතය හිතන්නවත් බැරිදේව. අපි නොසිතන දෙයක් අපි පසු පස සංසාර වෛරයක් හැටියට ගොඩ නැගෙන්න්න පුළුවන්. තැම් බලන්න ධර්මී සඳහන් වෙන සමහර සිදුවීම් ඔන්න බොහෝ කාලෙකට පෙර අපි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලෙකට පෙර සිදුවීම. ඒ කාලේ අම්ම තාත්ත දෙන්නටම පුංචි දුවෙක් හිටිය. බොහෝ කාලෙකට පස්සේ තමන්ට දරු සිංගිත්තෙක් ලැබුණ දියනිය. ති මේ දුව බොහෝම ආදරෙන් තාම පුංචි කාලි මේ දරුව හදා වඩා ගන්නකොට සාමාන්‍යෙන් ඔබ දන්නවා ගෙවල් වල දෙමවපියෝ සමහට නෑදෑයෝ ඥාතිීන් මේ ළමය තාම පොඩි ළමය මේ ළමයින්ට හොඳට පෝෂණය අවශ්‍යයි. හොඳට පෝෂණය තියෙන් ඕන මේ ළමයි හැදෙන ළමයි කියලා මේ ළමයින්ට ගොඩක් පෝෂණීය දේවල් කන්න බොන්න දෙනු. ති ඔය අතරේ දවසක් අම්ම තාත්ත මේ දරුව වඩාගෙන නෑදෑගෙදර කියන්නකොට හදිසිය මග දැක්කක් කැස්පෑ බිත්තර වගේයක් විකුණන්න තියෙනවා. කැස්බෑ බිත්තර ඒ කාලේ අපේ බුදුහාන්දුරු පහළ වෙන්න බොහෝ කාලෙකට පෙර කතාවක්ම. මේ අම්ම තාත්ත කල්පනා කරානේ අපේ දරුවට මේ ළමයට නං හොඳයි පොඩිය කාට ගොඩක් පෝෂණය තියෙන මේ බිත්තර හොඳයි. අර කැස්බෑ බිත්තර ටික ඔක්කොම වගේ ගත්තා. ගමනත් ගිහි ලැවිල්ලා මේ ටික දවසක් තියාගන්න පුළුවන් දවස ගාන මේ දරුවට දැන් එක එක බිත්තරේ හදල දුන්නා. කෑමත් එක්ක බිත්තරයක් හදල දෙනවා. මේ දරුවට අර කැස්බෑ බිත්තරත් එක්ක මේකට රහ වැටුන්න. සාමාන්‍ය පොඩි දරුව ඉන්නවා යම් කිසි දෙයක් දුන්නට පස්සේ ඒ රහ පුරුදු වෙනවා. ඊට පස්සේ ඒක හැම වෙලේම ඉල්ලනවා. සමහරු කණ්ඩ බෑකින මට ඒව නැතුව කණ්ඩ බෑකින. ඒ වගේ දැන් ටික දවසක් යන්නකොට අර ගෙනාපු බිත්තර ටික ඉවරුණා. දැම් මේ පොඩි දුව බිත්තර නැතුව කන්නේ. කෑම කවාගන්න බෑ. දැන් දෙමවපියෝ කල්පනා කරනවා අපි මේ ළමයට මේ කැස්බෑ බිත්තර දෙන්න ගිහිල් අපි වැටිච් අමාරුවක්. මේ ළමයට දැන් කෑමක් කවාගන්න බෑ. මොනුවත් කන්නෙත් නෑ. දැන් ඔහොම හිතහිතා ඉන්නකොට කල්පනා වුණා කොහොමද මේ දරුවට බිත්තරයක් දෙන්න කැස්බෑ බිත්තර හොයන්නත් නෑ කලාතුරකින් දකින්න තිය. තින් ඇවිදල බැලුව හොයා ගන්නවත් නෑ. ඊට පස්සේ කල්පනා වුණා ඔය පොඩි එකා දන්න කැස්බෑ බිත්තරයක් නෑ මොකක් හරි බිත්තරයක් දුන්නනම් හරි. ඊට පස්සේ බිත්තර දාන කිකිලියෙක් ගෙදරගෙනාව. වත්තේ ඇති කරන්න පටන් ගත්තා මේ කිකිලි බිත්තර දානකොට ඔය බිත්තරේ හදල දෙනවා. දැම් මේ ළමයට අර බිත්තරේ දවසනි දවස කිකිලි දාන බිත්තර හදල දෙනවා. දැම් මේ පොඩි දුව දන්නවා මෙන්න මේ කිකිලිගෙන් තමයි මේ බිත්තර අරගෙන හදලදේ. ඔච්චර බිත්තරවලට ආසාාවක් පෙරේතකමක් ඇති වුණාද කියන්නේ. හර කෙකිලි බිත්තර දානකම් බලාගෙනින් වගේ හිල වාඩි වෙලා. බිත්තරයක් වැටෙනකොටම ගිහිල්ල ගන්න. දුවගේ නැවිල්ල දෙනවා මට මේ බිත්තරේ හදල දෙන්න. මට ඉක්මට මේ බිත්තරේ හදලද. ඔහොම අපි කවුරුත් හිතන්නෑ. අපි හිතනවද කිකිලි වෛර බදී කියලා ඔබට හිතෙනවාද. සතෙක් වෛර බැඳගෙන සංසාරික වෛරයක් හැටියට මේක දිගටයයි කියල ඔබ හිතනවාද. බලන්න මේ සසරි ස්වභාවේ මනුස්්‍යයන්ට විතරක් නෙමේ රාග දවේශ මෝහාදී මේ කෙලෙස් මේ ලෝකෙ ඉපදමින් මැරමින් යන හැම කෙනාටම තියෙනවා. මේ කිකිලිට වෛරයක් ඇති වුණාර පොඩි දරුව ගැන. තමන්ගේ දාන බිත්තරි දැ කිකිලි බිත්තර දාන්න ඒ තමයි කිකිලිගේ පැටිය දරුවා. කිකිලි බිත්තර දානය අර ළමයට කන්න නෙමේ. හැබැයි බිත්තරේ ගන්නකොට ඔබ දැකල ඇති සමහන්ලාවට ඔය පූසො ඉන්න පැටව් දාලා ලංවෙන්නවත් දෙන්න. වෙනද කොච්ච රාදරෙන් ඔොළු අත ගාල කෑමටික දුන්නත් පැටව් දැම්මට පස්සේ. ඊළඟට සමහර ගෙවල්වල ඇති කරන එක්කෝ බැලලියෝ. ඊළඟට ඔබ දන්න සමට බලු පැටව් ගැහුවට පස්සේ ඒ ළඟටවත් පැත්ත පලාතටවත් යන්න දෙන්නේ පන්න බුරනවා හපනවා. ඇයි අර පැටවුන්ගේ ආරක්ෂාවට. එහෙම තමයි ඕනම සතෙක් තමන්ගේ පැටව් ටික රැක ගන්නේ.
එදකොට ඒ බිත්තර දැන් ඔය කුකුල්ලෝ ඊළඟට කුරුල්ලෝ ගැන හිතන්න කෙකිලියෝ විතරක් නෙමේ කුරුල්ලො බිත්තරවලින් කොච්චර නම් මහන්සේලාට බිත්තරේ රකි නොමේ දවසෙන් පැටව් දාපුගම බිත්තරේ වැටිච්චගම් පැටියයි නොනෙමේ. එතකොට මේ කිකිලීට වෛරයක් ඇතිවුණාර ළමයා ගැන මගේ පැටව් කනවා මගේ ළමයින්ව තමයි මේක කන්න කියලා අර කිකිලි වෛර බැන්දර ළමයත් එක් ඔහොම කාලයක් ඉඳලා මේ කිකිලි මරණයට පත් වුණා. අර ගෙදරම පූසියක් වෙලා ඉපදුනා. අර ගෑනු දරුවා ටික දවසක් ඉඳලා පුංචි වයසම හදිසිය අසනීප වෙලා මේ ළමය මැරුණ. ටිකක් ලොකු ඒගෙන එනකොට මේ දරුවා මැරුණ. අර ගෙදරම කිකිලියක් වෙලා උපදිනවා. බලන්න මේ කර්ම සමහර කර්මවල ස්වභාවය සසර යන හැටි. දැන් මේ ඊළඟ ජීවිතේද අර ගෙදරම ඊළඟට කෙකිලියක් වෙලා උපදුනා අර ගෑනු දරුව. අර කිකිලි මරණයට පත්වෙලා පූසියක් වෙලා ඉපදුනා. දැන් ඊළඟ ආත්මට එනකොට දැන් කිකිලි දාන බිත්තරය අර පූසි ඇවිල්ල කාලයන. බලන්න වෛරය ඊළඟට ක්‍රියාත්මක වෙන ආකාරය. ඔහොම කාලයක් යනකොට දැන් කිකිලිට වෛරය ඇතිවෙන්නේ අර පූසි ගැන. කිකිලි වෛරෙන් මරණයට පත්වෙලා කොටි දෙනක් වෙලා ඉපදුනා. ඒ ඊළඟ තුන්ගෙන ආත්මේ කොටි දෙනක් වෙලා ඉපදුනා. අර පූසි කාලයක් ඉදලා මරණයට පත්වෙලා මුව දෙනක් වෙලා කැලේක ඉපදුනා. දැම් මේ මුව දෙන පැටව් දානකොට අර කොටි දෙන ඇවිල්ල ඒ පැටව් කන. දැම් බලන්න මේ ආත්මෙන් ආත්මයට සංසාරයේ පැටව් කකා දරුවන්ගෙන් පලිගන්න වෛරයක් දිගට දිගටාව. ඔය වෛරයේ ආත්මෙන් ආත්මයට දිගට ආත්ම 500ක සංසාර වෛරයක් කියනවා. ආත්ම 500ක් දිගටාව. ඔය අතරි අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා දහම් දෙසන කාලේ. ඔය වෛරක්කාරයෝ දෙන්න සසරි වෛර කර එනකොට එක්කෙනෙක් මනුස්ස ලෝක ඉපදුන. සැවැත් නුරාසන්න ගමක ඉපදිලා තරුණ වයස එනකොට දැන් විවාහ වෙලා. අර අනිත් වෛරක්කාරය යක්ෂණයක් වෙලා ඉපදිලා. පලිගන්නේ ළමයින්ගෙන් දිගට පලිගත්තේ පැටවුන්ගෙන් දරුවන්ගෙන් ළමයින්ගෙන් පලිගෙන ආපු වෛරයක්. හර යක්ෂණය බලාගෙන හිටියා පලිගන්න වෙලා වෙනකම්. ඒ වෙලාව තමයි විවාහ වෙලා දරුවෙක් ලැබෙනකම්. දරුවන්ගෙන් පලිගත්ත වෛරයක් තිබ්බෙ සංසාර වෛරය. තින් අර තරුණ කාන්තාව නිසි වයිසට එනකොට විවාහ වුණා. තෙවම කාලයක් ඉන්නකොට ඔන්න දරුවෙක් ලැබෙන්න්න. දැන් දරුව ලැබෙන්න්න දින ලංවෙනකොට කෝම හරි ඒ තමන්ගේ මව් දෙමවපියන්ගේ ගෙවල්ලෝට ගිහිල්ල දැන් ඔන්න දරුව බිහි වුණ. දරුව ලැබිච්ච දවසෙම ඥාති නැගනයක් විදිහට වෙස්වලාගෙන අර යක්ෂණය ගෙදරටාව. ඇවිල්ලා වෙස්වලාගෙන ඉන්නේ. ඇවිල්ල කිවනේ මේ මට ආරංචියටයි මේ ආවේ පොඩි එකා බලන්න පුතෙද්ද දුවෙද්ද කෝ බලන්න කියලා ළමය ඉල්ල ගත්ත. තින් අර දරුව දැන් ටිකක් තුරුල් කරගෙන වගේ ඉන්නවා. අනේ අර මිනිස්සු ඉතින් එහාට මෙහාට යනකං ඉඳලා ටිකකින් බලනකොට මනුස්ස සුරූපයක් නෙවේ යක්ෂණීගේ සුරූපෙන් ලේ පෙරාර ළමයක් කනවා. අර අම්ම එහෙම සිහි නැතු වැටු අනේ මගේ ළමයා කියලා. යක්ෂණය ළමය කාල පැන්ලගිය. ආයමත් කාලෙකට පස්සේ ඔය වගේම තවත් දරුවෙක් ලැබුණා ඒ දරුවත් යක්ෂණී ඇවිල කාලගිය. දැන් ටික කාලය මේ අයි දැන් බොහෝම බයයි තුන්ගනි දරුවත් ලැබෙන්නෙන්න. මේ අය කල්පනා කරා මේ දරුව දැන් හරි පරිස්සම දැන් දන්නවා දෙවතාවක්ම ලැබෙන දරුව යක්ෂණය කැවිල කාලයනවා. මේ ළමය ලැබෙන්න ඉන්නකොට මේ අය කල්පනා කරා කොහොම හරි පරිස්සමෙන් ඉන්න ඕන කාටවත් ගෙදරට නම් මොන්න නෑදෑයෙක් කාවත් විශ්වලාගෙන කාටවත් දන්න කෙනෙක්කත් ගෙදරට ගන්න හොඳනෑ. ගෙදර ඉන්න තමන්ගේ හිතවත්ම නෑදෑයෝ කීප දෙන ඇරෙන්න්න කියලා ඔන්න දැන් තුන්වෙනි දරුව බිහිවෙන්නත් කටයුතු සූදානන් වුණ. ඔය අතරේ අර යක්ෂණයට වෛශ්‍රවන දෙවියන්ගෙන් දඩුවමක් හැටියට වරයක් ලැබුණා. වෛශ්‍රවන දෙවියන්ට අනෝතත්ත විලෙන් දවස ගානේ වතුරාදින්න ඕන පැන්ගේන්න ඕන. ඔය වගේ අපිට මේ ගොඩක් දේවල් තේරුම් ගන්න බැරි දේව. මොකද ඔබට යක්ෂයන් ගැන දිවිය ලෝක ගැන ඔවුන්ගේ රාජකාරි ගැන
අපිට ඒව තේරෙන්නේ නෑ. දේශනාවල තියෙනවා ගොඩාක් ඒ වගේ සිදුවී. ඔබ අහල ඇති යක්කු පාලනය කරන්නේ. මේ ලෝකයේ චාතුම් මහාරාජික දිවිය ලෝකෙ ඉන්නවා සිව් දිසා පාලනය කරන සතරවරන් දෙව් මහරජවරු කියන. විරෝඩ විරූපාක්ෂ වෛශ්‍රවන කෘදරාෂ්ට කියන මේ සතරවරන් දෙවියන්ට. ඒ අයි තමයි යක්කු පාලනය කරන නායක සෙම්පති දේවතාවරු වෛශ්‍රවන් දෙවියෝ තම යක්කුන්ගේ අධිපති දේවතා. එදකොට මේ දෙවියන් අතරින් යම් යම් යක්ෂයන්ට යම් වැරදිවලට ඔවුන්ට දඩුවන් හැටියට යම් දෙවියන් අන කරන දඩුවන් ලැබෙන. ඔබ මෙන්න මේ දේ කළ යුතුයි කියලා රාජකාරය දඩුවමක් ලැබෙන. දැන් දඩුවමක් හැටියට දවස ගානය අර යක්ෂණයට වතුරාදින්න ඕන වෛශ්‍රවන් දෙවියන් අනෝතත්ව විලෙන් වතුරගේ. එතකොට මේ කොහොමද වතුරාදින්නේ මේ මනුස්්‍යයෝ වගේද අපිට ඒක හිතාගන්න බැයි දිවිය කාරයන්. ඔය අතරේ තුන්ගනි දරුවත් ලැබුණා. දැන් යක්ෂණීට මේ ළමය කන්න එන්නවත් මනුස්සලෝක වැඩවලට පලිගන්න එන්න වෙලාවක් නෑ අර රාජකාරියක දැන් දඩුවමක ඉන්නේ. ඔහොම කාලයක් යනකොට අනේ අර දරුව දැන් ටික ලොකු මහත් වුණා. බොහෝම බයෙන් දවසින් දවස දින සති මාස ගෙවීගෙන ගිය කාලයක් යැනකොට මේ අම්මතාත්තට හිතුණා දැන්නම් යක්ෂණී ආවි නෑ ආයිනං එන එකක් නැතිවී. දැන් ඕක ඉතනින් ඉවර ඇති. දැන් අපි බය වෙන්න දෙයක් නෑ කියල ඔන්න කාලයක් යනකොට අර බයත් දැන් හිතෙන් ගිය. දවසක් මේ දෙන්න කතා වුණ අපි අපේ දරුව රහසේමයි අපි ආරක්ෂිතව මේ දරුව ලැබුණේ. දෙමවපි ආසාාවෙන් ඉන්නවා දරුව බලන්න. අපි දරුවත් දැන් ටිකක් වඩාගෙන යන්න පුළුවන් කාලේ ළමයත් වඩාගෙන අපි අපේ දෙමවපිය බලන්න ගමේ යන් කියලා. හොඳයි කියලා දැන් දෙන්න සූදානන් වෙලා ලෑස්ති වෙලා ළමයත් වඩාගෙන යනවා. ඔහොම යනකොට සැවැත් නුවර ජේතවනාරාමි ආසන්නෙන් තමයි ඔය පාර යන්න තියෙන. ඔය අසලින් යනකොට පොකුණක් තියෙන නාන තැන. මේ අය කතා වුණා අපි ඉද ගොඩාක් දුර ඇවිල්ල මහන්සී දාඩියයි දූවිල්ලයි අපි චුට්ටක් මේ නාල කරලා පිරිසිදු වෙලා යන් ගෙදර හොඳයි කියව. දැන් සාමිය කල්පනා කරා දරුව බලාගන්නත් ඕනෑ ඉස්සරලා බිරිඳට කිව මන් දරුව බලාගන්නම් ඔබ නාල ගොඩටෙන්. සාමිය දරුව අතේ තියාගෙන හිටිය. බිරිඳ නාලාවට පස්සේ බිරිඳට දරුව දීල දැන් ස්වාමිය වතුරෙ බැහල පීන නාන. බිරිඳ වාඩි වෙලාර ගං යවරේ දරුවට කිරි දෙනවා. ඔය වෙලාවේ එදා තමයි අර යක්ෂණීගේ අර රාජකාරිය අවසන් වෙච්ච දවස. යක්ෂණී මේ කාරය අවසන් වෙච්ච ගමම්ම බැලුවෙන් මනුලව දිහා තමන්ගේ අර වෛරක්කාරය සංසාර වෛර බැලුව බලනකොට මෙන්න දැන් දරුව ලැබිලා දරුව ලොකුයි. කිරි දෙනවා දැක්ක වෛරයක් ඇති වුණා අර සංසාර වෛරය මතු වුණා. වෙස්සලාගන්න තමතක වුණා වෛර කියන්නේ ඈතින් යක්ෂණී පන්නගෙනනවා කොන්්ඩෙ කඩාගෙන යක්ෂණයක් පන්නගෙනනවා. මේ අම්ම දැක්කා කෑගහල කිව ස්වාමියයට ඉක්මනට ගොඩටෙන් සාමියට ඇහෙන්නෑ වතුර පීන නාන. එහෙම දරුව වඩා ගත්තා වටපිට බැලුව ජේතවනාරාමි දරුව වඩාගෙන දුවගෙන ගියා ජේතවනයට. එදා බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දෙසනවා. අර පිරිස අතරින් දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟ මේ දරුවතියලකි වනේ ස්වාමීණි මගේ දරුව බේරලදෙන්. මගේ දරුවම් කන්න යක්ෂණියෙක් පස්සෙන් එනවා කියෝ. අර බණහාගෙන හිට මිනිස්සුත් බැලුව මොකක්ද මේ දරුවෙක් වඩාගෙන ඇවිල්ලා මොකක්ද මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක යක්ෂණය පන්න ගෙනාව. හැබැයි ජේතවනේ දොරටුව ළඟදි දේවතාවරු යක්ෂණීව කොටු කරනවා. ජේතවනයට ඇතුළට ඇතුල්ලෙන්ට බැරිවෙන්. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාදුරට කතා කලකින ආනන්ද ඔය ජේතවනේ දොරටුව ළඟ යක්ෂණයක් ඉන්නවා දෙවියන් කොටු කරලා. ඔබ ගිහිල්ල මේ යක්ෂණීව එක්කරගෙන එන්න කියෝ. ඒ වෙලාවේ අම්ම අඩාගෙන කියාහිට අනේ ස්වාමීණී මගේ දරුවට අනතුරක් කරයි. බුදුරජාණන් වහන්සේ වදලන්නෑ තතාගතයන් වහන්සේ වැඩඉන්නවා. ආනන්ද හාන්දුරු ගිහිලම යක්ෂණීව එක්කරගෙන බුදුරජාණන් වහන්සේ දකිනකොට මෙහෙම බිම බලාගෙන වාඩි වුණ. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ දහම් දෙස්වා මේ දවේශය වෛරය සංසාර වෛර
මේවැ ආදීනෝ මතු කරමින් බුදුරජාණන් වහන්සේ බණකිව. අර යක්ෂණයට වැටහුණා. සංසාර වෛරය භයානකකම තේරුණා. හිතේ මෛත්‍රයේ සිත හටගත්ත දවේශේ සංසිදුනා. හැබැයි අර අම්මට අම්ම බයෙන් හිටිය අනේ මගේ දරුව කයිද දැන්කයිද පැනල දරුව ගනීද කියලා. අම්මට මේ බණ ඔළුවට ගියනෑ. හර යක්ෂණීට ධර්මය වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා දැන් අන මේ වෛරය මෙතනින් සංසිදෙනවා. මෙතනින් එහාට මේ වෛරය යන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා දැම් බයිවෙන් එපාකිවර අම්මට කතා කරලකින ඔය දරු අරගෙන බය නැතුව මේ යක්ෂණීගේ අතට දෙන්න කියෝ. අනේ ස්වාමිනී මගේ දරුව කිය නෑ බය නැතුව දෙන්න කියෝ. යක්ෂණීගේ අතට දරුව දුන්න දම්සභා මණ්ඩපේදී බුදුරජාණන් වහන්සේ ඉදිරි ඒ වෙලේ මේ යක්ෂණී දරුව අතට අරගෙන දරුවව බොහෝම ආදරයෙන් හිස අතගාලා දරුව තුරුල් කරගෙන දරුව දිහා බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අභිය සමාර අම්මගේ අතට දරුවදීලා යක්ෂණී වන්දනා කළ පිටත් වෙලා ගිය. එතනින් වෛරේ සංසිදුනා. ඔය ඔබ දන්න කතාවක් ඔය. ඒ කතාව ඉතිහාස විස්තර අටුවා කතා එක තමයි මං ඔබට කිවේ. කාලි යක්ෂණීගේ කතාව බහල ඇති. එතකොට ආත්ම 500ක සංසාර වෛරයක්. දැන් ඔබ බොහෝ වෙලාවට අහල තියෙන ඔය කතාව අන්තිමටික. දරුවෙක් කන්න මෙහෙම යක්ෂණී කාව මේ සංසාර වෛරයක් බුදුහාමුදුරු බණ කියලා සංසී දෙව්වා යක්ෂණීය බණැහුවා යක්ෂණීය වෛරය අතහැරි අපි ඔය ටික අහල තියෙන. බලන්න මේ වෛරය පටන්ගත්ත තැන ආත්ම 500කට හා වෛරය පටන්ගත්තේ අපි හිතනවත් දෙයකින්ද කියලා හිතන් අපි කවදාවත් හිතන් නැති දෙයක්. බිත්තරයක් කන්න ගිහිල්ලා අර කිකිලි දාන බිත්තරේ අරගෙන කිකිලි වෛර බැන්දා කියන අපි හිතන්නේ. මතක තියාගන්න මේ සත්තු වෛර බඳිනවා. සමහර සර්පයෝ වෛර බඳිනවා. ඒ නිසා කවදාවත් මොකද ඔබ ගෙදර ඇති කරන සතාවෙන්න පුළුව. සමහරලාවට මගඉන්න සතෙක් වෙන්න පුළුව. හැම වෙලාම හිතන්න මේ සතෙක් වෙලා උපදින්නෙත් කවුද. මේ සංසාරි ඔබ වගේම මේ ඉපදීපද යන විඤ්ඥානයක් තමයි මේ කොහේ හරි උපතකට මේ බැසගෙන තියෙන්නේ. ඒ තුළත් රාග දවේශ මෝහාදී ක්ලේෂ ධර්මයන් තියෙනවා. දැම් බලන්න සමහර සත්තු ඉන්නවා වෛර බැන්දට පස්සේ ඔබහල ඇතිව අලි නිකන් කතාවට කියන්න මේ අලිහක්ක පොල්තියාගත්ත වගේ කියල බහල ඇති. සමහර වෛර බැන්දට පස්සේ අවුරුදු ගණන් රැකලා ඉඳල හරි පලිගන්නවා සමහර සත්තු. සංසාර වෛර අපි නොසිතන විදිහට වෛර එන්න පුළුවන්. අපිට මේවා ගලපල අද බුදු හාමුදුරුව වැඩ හිටියනං ඒ අතීත සිදුවීම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන. හැබැයි වර්තමානය ඔබට මට අපි කාටවත් ඒ නුවන නෑ. අපිට තියෙන්නේ බුදුහාන්දුරගේ කාලි සිදුවීම් ජාතක කතාවල සිදුවීම් ගලපලා මේ වර්තමානය වෙන දේවලුත් අපිට යම් මට්ටමින් තේරුම් ගන්න පුළුවන්. දැම් බලන්න සමහර සිදුවීම් තියෙනවා තමම්ම ආදරයෙන් හදන සතා කන්න බොන්න දීලා නාවල තමම්ම ගෙදර හදන සතා මැරෙනකන් තමන්ගේ ස්වාමියාව හපාකාපු සිදුවීම බහල ඇති. සමහර වෙලාවට තමන්ම බොහොම ආදරින් පුංචි කාලේ දං හදා වඩාගත්ත ගෙදර හරි තමන්ගේ ආයතනය හරි පන්සලේ වෙන්න පුළුව. ඒ ඇතා සමහල්ලාවට නොසිතන විදිහට අර ළඟයි නැද්ගව්ව පොලේ ගහපු මරපු අවස්ථා තියෙන. තමන්ගේ අයිතිකාරය ස්වාමිය සමහර වෙලාවට පොලේ ගහල මරල පාගපු අවස්ථා තියෙන. අපිට ඕන තරම් උදාහරණ මතක් වෙනවා. ඒ නිසා ජීවිතයේ නොසිතන විදිහට එකම සර්පයා සමහර වෙලාවට එකම පුද්ගලයකුට පන්න දෂ්ට කරපු සර්පයෝ ගැන බහල ඇති. සමහරයි ඉන්නවා දෙතුන් වතාව මොන්න විදිහකට සමහරට ගිහිල්ල දාලායනවා. ආයි ටික දවසකින් මේ සර්පය පන්න. ආයි කොහෙ හරි වත්තේ හරි එක්ක කුසියක හරි දරගොඩක් අසි හරි ඉඳර දෂ්ට කරන. සමහර සංසාර වෛර අපිට හිතාගන්න බැරි විදිහට සතෙක් සර්පයෙක් වෙලා හරි පස්සෙන් එන්න පුළුවන්. මේකෙන් අපි තේරුම් ගත යුතු දේ තමයි වෛරය කියන එක. සසර ජීවත් දැන් ඔබට හිතෙන පුළන්නේ ඉතින් අපි දන්න නැතුව අපි නොදැනුවත්ත වෛරක්කාරය හැදෙන්න්න පුළුවන් එක පුළුවන්. දැම් බලන්න අර හැතුනේ
බිත්තරයක් කන්න ගිහිල්ල වෛරයක් සංසාර වෛරයක් ආත්ම 500ක වෛරයක් හටගත්ත. සමහර වෛර තියෙනවා නොසිතන විදිහට වෛර ගොඩ නැගෙන. ඇයි එහෙම වෙන්නේ. එහෙම වෙන්නේ ඔබත් මමත් අපි කවුරු ජීවත්වෙන්නේ ලෝභ දවේශ මෝහ කියන අකුසල මූලයන්ගෙන් යුක්ත ලෝකයක ජීවත්වෙන්. අපි මේ ජීවත්වෙන ලෝකෙ මිනිස්සු යුක්තිය අපි නිකම් ඒව වචන සාධහරණත්වය මෛත්‍රිය හැමෝර්ම සමානාත්මතාවය අනුන්ගේ දියුණුව දැකළ සතුටුවීම ඒ අපි කියනවා හොඳයි මේ ඇති කරගන්න. ඊරිසියා කරන්න එපා වෛර කරන්න එපා කරුණාව ඇති කරගන්න ඔව කියනවා. අපි කොච්චර කිව්වත් ඒක හොඳයි කියලා කිව්වත් තේරුම් ගත්තත් හැබැයි මේ ලෝකෙ මිනිස්සු කෙලෙස් වල ජීවත්වෙන්නේ කෙලෙස් වලින් සතුට හොයන්න කෙලෙස් වලින් තමයි ජීවිතය තීරණ ගන්න. එවැනි ලෝකයක ජීවත්වෙනකොට සමහර වෙලාවට වෛරක්කාරය කැදෙන්න හිනාවනත් ඇති. නොසිතන විදිී සංසාර වෛර ගොඩ නැගෙන්න්න පුළුව. ඔබ හොඳට මේ කාරණය විමසගෙන ගියොත් ඔබටම තේරෙයි මහ පුදුම භයානක සමාජයකන අපි ඉන්න කියල. දැම් බලන්න පිංහතුනි සමහර සිදුවීම් අපේ බෝසතාන් වහන්සේ ගැනම හිතන් උන්වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා. මෛත්‍රියම ගැන හිතන්න පාරමී උපපාරමී පරමත්ත පාරමී ජීවිත පරිත්‍යාගේ මෛත්‍රී වැඩුව කිය. අපි කවුරුත් එහෙම කරලා නෑ. අපිට එහෙම මෛත්‍රී වඩන්න තරම් අපේ හිත දියුණු වෙලා නෑ. සාරා සංකේය කල්ප ලක්ෂයක් ජීවිතේ පවා පරිත්‍යාක සමහරලාවට තමන්ට වද දෙන කෙනාටත් මෛත්‍රී වඩන. ඔබහල ඇති ශාන්තිවාදී තාපසය අපේ බෝසතාණන් වහන්සේගේක සංසාර ජීවිතයක්. මේ ශාන්තිවාදී තාපසයා ඒ ජීවිත කතා වහනකොට මහා පුදුමයි මෙහෙමත් කෙනෙකුට මෛත්‍රිය පුරුදු කරන්න පුළුවන්දෝ කියල. ශාන්තිවාදී තාපසය ගැන වෛර බැඳපු කලාබු කියන රජ්ජුරු. ඒ කාලේ මේ රජ්ජුරුව අනවබෝධයෙන් වෛරයක් ඇති වුණා. ඒ වෙලා වදකයන්ට කීව ඔය තාපසයාව අල්ලගෙන ඇදගෙන වරෙන් කියෝ මාලිගාවට දනුවන් කරන්න. වදකයෝ කිහිල් අනේ තාපසයාව ඇදගෙන ආව. හැවිල්ල රජ්ජුරුවන්ට ඉදිරිපත්තු රජ්ජුරුව කේන්තියෙන් හොඳටම මත් පැන් බීල හිටිය. හොඳට මත්වෙලා හිටපු රජ්ජුරෝ කීවා ඕකව ඇදගෙන ගිහිල්ල කස පහරවල් 1000ක් ගහන්න කියෝ. ඉස්සල්ලා 100ක් ඊට පස්සේ 1000ක් දැන් ඔබ හිතන්න කසින් පහර දෙනකොට. ඒ කස පහරට කොන්ද තුවාල වෙනවා. එක කස පහරත් දෙකක් වදිනකොට කොන්දෙ හම ගැලවිලායනවා. කස පහරවල් 100ක් 1000ක් ගහනවා කියන මොන වේදනාවත්ද. කසින් ගහලා එහෙ මැදගෙන වැටුණ. පුද්දුම වේදනාව. තමන්ට කසෙන් ගහන කොටවත් ගහන කෙනාටවත් අනදීපු කෙනාටවත් අර දුෂ්ට රජා ගැනවත් වෛර සිතක්කත් හිත තුළින් ඇතිවෙන්න ඉඩ දෙන්න ඇතුව මෛත්‍රී වඩන ඔන්න අපේ බෝසතාණන් වහන්සේ. අවසාන මේ රජ්ජුරු ආව ළඟට කසෙන් ගහල දැන් ඉවර වෙලා බිම වැටුනට පස්සේ රජ්ජුරු ආව. ඇවිල් අර තුවාල සහිත කොන්ද පෑගුව පාගලා පයින් ඇනල හැරෙව්වා. පපුුවට කකුල තියලා පාගල ඇහුවා තාමත් උඹ ඉවසනවද. ඒ වෙලා කලාබ රජ්ජුරුකි අනේ රජතුමා සුවපත්තේවා. මට මේ කසෙන් පහරදී පොයත් මේ අමාත්‍යවරු මේ පුරුසියෝ මේ වදකයෝ හැමෝම සුවපත්තේවා. කේන්තිගේ රජ්ජුරුව වදකයන්ට කීවා මේ කව අල්ලගෙන අතක් කපන්න කියව. පණ පිටි මතක් කැපුවා. ලේ වැක්කෙරෙනවා. ඒ කපපු අතළඟ කකුලෙන් පාගල ඇහුව තාමත් ඔඹු ඉවසනවද. අනේ රජතුමා සුවපත්තේවාගේ මගේ අත පය කපු පය සුවපත්තයෝ. රජ්ජුරුවන්ට කේති අනිත් අතත් කපන්න කියව. කන් දෙක කැපුවා නහයත් කැපුවා. කකුලකුත් කැපුවා ඊලං කකුලත් කැපුව දැන් අත්ත පය කපල කකුල් දෙකත් කපලා ලේ ගොඩේ අන්තිම හුස්ම ලේ ගොඩේ වැතිරිලා දැම් පණයන් එනකොට රජ්ජුරුව ඒත් වෙරි මතින් ඇවිල්ලා පපුුව පාගල ඇහුවත් දැම්මොක දුම්ඹ කියන්නේ. තාමත් බරාදහසෙමද ඉන්න කෙලැහු. කතා කරගන්නවත් පණනය අපේ බෝසතාණන් වහන්සේ ලේ ගොඩේ වැතිරිලා කියනවා. මගේ අතපය කපපු අයත් අනේ රජතුමාටත් යහපතක් වේවා සුවපත්තේවාගේ. උලක් කරගෙන පපුෝට ඇන්න තමන්ගේ මතින්.
ඒ තරම් වදදීල අතපාය කපලා නහය කපලා උලකින් ඇනල මරණ කොටත් අපේ බෝසතාණන් වහන්සේ රජතුමාට මෛත්‍රී කරගෙන පණගේ. ඔන්න ඔය විදිහට පාරමී පුරපු අපේ බෝසතාණන් වහන්සේට සසර වෛරක්කාරව හිටිය නැද්ද. දැන් ඔබ හිතන්න මෛත්‍රිය කියන අපිට හිතන්නවත් පුළුවන්ද කියල මේ බෝසතාණන් වහන්සේ මෛත්‍රී වඩපු හැටි. ඔය එක ජාත කතාවක විතරයි. සාන්තිවාදී තාපසේ හැටියට එක කතාවක මෛත්‍රී වඩපු හැටියොය. අපිට අද හිතාගන්නවත් බෑ. හැබැයි එච්චර මෛත්‍රිය වඩලා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට මෛත්‍රී වැඩ. ඒ විදිහට මෛත්‍රී වඩාගෙන ඇවිල්ලත් බුදුවේ චාත්මය ඉවසීම කන්ති පාරමිතාව දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්චා අධිට්ඨාන මෛත්‍රී උපෙක්කා ඔය ගුණධර්ම ඉහලටම පුරුදු කරලත් උන්වහන්සේ බුදුවේ චාත්මය උන්වහන්සේට කොච්චර වෛර කරාද මිනිස් මොන තරං උපක්‍රමේදවද බුදුහාන්දුරුව මරන්න සැලසුම් කරේ නැද්ද. දුනු සිල්පීන් යෙදෙව්වා ගල් පෙරලුවා අලි කුලප්පු කරලා නාලාගිරිය යතා කුලප්පු කරා මාගන්දයා යවල නින්දා පහස කරා චිංචිමානවිකාවේ දෙව්ව මොන්න තරම් බුදු හාමුදුරුවන්ට දේවදත්ත හාමුදුරුව කොච්චර වෛර බැන්දද. මේක තමයි ලෝක ස්වභාවය. ඔබ හිතන්න එපා ඇයි අපිට මෙහෙම වෙන්නේ. අපි මෙච්චර හොඳට ඉඳලා අපිටම ඇයි මෙහෙම ඔහොම හිතනවන ඔහොම කියනවා. ඔබට බොහෝ වෙලාවට ප්‍රශ්න කරදර එනකොට සමහරු තමන්ගේ පිනට ගරහා කරන. අපි මෙච්චර දන්දුන්න අපිටමයි මේ කරදර. අපි මෙච්චර පින්කං කරලා අපිටම මේ කරදර මොකද. අපි මෙච්චර හොඳට ඉඳලා කාටවත් කරදරයක් නොකර ජීවත් වෙලා මොකත්තෑ මේ හෙනගෙඩි. ඔහොම කියන්න ඇද කියල බල ගෙවල්වල කොච්චර නංකි තමන්ගේ පිනට සාප කරගන්න සමහරු. තමන්ගේ පිනට ගරහා කරනවා. තමන්ටම යැදගන්නවා සමහරු. තරහක් දේශයක් කෙනකොට මතකතියාගන්න මේක තමයි ලෝකෙ ස්වභාවේ. බුදුවරුන්ටත් සංසාරිකව වෛර බැඳගෙනාපු හතුරු හිටියා නං ඒ තරම් පාරමී පුරණ බෝධි සත්වරුන්ටත් හතුරු හිටිය නං අයිතින් අපි ගැන මොන කතාද. ඔබ හිතන්න එහෙම ඔබ අපි මේ අපි ගැන මොන කතාද. ඒ විදිහට හිතුවොත් අපිට ගොඩාක් මේ ජීවිතයේ ධර්මය තුළට ඉවසීම තුළට හිත පුරුදු කරගන්න දියුණු කරගන්න පුළුවන්. දැම් බලන්න සමහර වයි අපේ බෝසතාණන් වහන්සේට දේවදත්තගේ වෛරේ දේවදත්ත බොහෝ ආත්මවල වෛරේ පස්සෙන් ජාතක පොතේ ගත්තොත් ගොඩාක් තැන්වල දැන් අර කලාබුරජ්ජුරු හැටියට අපේ බෝසතාණන් වහන්සේට සාන්තිවාදී තාපසයට අත්තපය කපලා වදදීල මැරුයි. එදා කලාබු රජ්ජුරු මෙ කල දේවදත්තකිව. සමහර ආත්ම භාවල බෝසතාණන් වහන්සේට හරියට වද සාදයනවා. එක්කෝ තමන්ටම මඟ පෙන්නපු සමහරලාවට අර වඳුර ඔබ අහල ඇති. මනුස්සෙක් වලක වැටිලා හිටපු වෙලාවේ. ගොඩට එන්න උදව් කරා කොහෝම හරි වලෙන් උඩට ගත්තට පස්සයු. ඒ උදව් කරපු වඳුරගේ ගලකින් ගහලා ඔළුවට ගහලා වඳුරාව මරාගන්න හැතුව. ඒත් ලේ පෙරපෙරා හරි මේ වඳුරා අර පුද්ගලයට මේ කැලෙන් එලියට යන්න පාරපෙන්ම. එතකොට හැම අපිට මේ ජාතක පොතේ ගොඩාක් තැංගොල මහා දුෂ්ට දුරුජන චරිත මුණ ගැහෙනවා. ඒ බොහෝ තැංගොල බුදුහාන්දුර පෙන්නම් මහනිනි මේ එකල දේව දත්තේ. එතකොට ඔබට හිතෙන්න්න පුළන්ග එච්චර දුර්ජනයා කොහොමද හැම ආත්මිකම හම්බුණේ හැමාත්මිකම හම්බුණ අන්නෙමේ. මතකතියාගන්න ජාතක පොතේ සඳහන් වෙන්නේ දැන් ජාතක පොතේ තියෙන්නේ 550 ජාතකේ මේ කතා 500 ගානක් විතරයි. කල්පයක් තුළ ආත්ම කීයක් උපදිනවද. සාරා සංකයේ කල්ප ලක්ෂයක් තුළ ඉපදිච්ච ආත්ම ගාන ගත්තත් කෝටි ප්‍රකෝටි බිලියන ගානින්වත් කියන්න පැරිතරන් සංසාර ගමන. ඔය අතරේ දේවදත්ත මුණ ගැහිලා තියෙන ආත්ම කීපයක විතරයි. හැබැයි ඒ මුණ ගැහිච්ච හැම ආත්මයකම සංසාර වෛරක්කාරයගේ ස්වභාවය හම්බුනාද පලිගන්න තමයි යොමුුවේ. ඒ නිසා මතකතියාගන්න සසර වෛර ගැන හොඳට තේරුම් ගන්න. සමහර වෙලාවට අපි වෛරක්කාරය හොයන්න බෑ. ඒ අවස්ථාවට අනුරූපීව
ඒ වෙලාව එනකං ඔහු හොයන්න බෑ. නිසි වෙලාවට කර්මය මෝරලා විපාකෙ බලවත් වෙන වෙලාවට ඔහු ක්‍රියාත්මක වෙන. දැන් බලන්න සමහර වෛර. දැන් දේවදත්ත ඔබ නිකං හිතන්න අවංකව බුදු හාමුදුරුවෝ බුදු වෙච්චාත්මි දේවදත්ත ගැන හිතන්. දේවදත්ත යසෝදරාවගේ සහෝදරය. එතකොට රජ පවුලක ඉපදුනා. දේවදත්ත එතකොට අර කරපු අකුසල් ගෙවල අපායවල්වල දුක්විඳල තමයි උඩට ඇවිල්ල රජ පවුලක රාජ කුමාරයක් හැටියට ඉපදුන. එතකොට එහෙම උපදින්නෙත් පෙර පිනකුත් තිබුණ. දේවදත්ත කරපු පිනුත් තිබිලා තියෙන. ඒකනි බුදු හාන්දුරු පෙන්න්නන්නේ මහණනි මේ දේවදත්ත ඒ අකුසල් කරගත්තට සසර පින් කරපු කෙනෙ. ඔහු පිනුත් කරා හැබැයි අකුසලුත් කරගෙන. අනාගතයේ පසේ බුදු කෙනෙක් බවට පත්වෙනවා කියලා බුදු හාදුරු දේවදත්ත ගැන පෙන්න්නනවා. එහෙමන අපිට පේනවා පසේ බුදු වෙන්නත් සසර පින් කරන්න ඕනේ. ඒ පිනත් කරලා තියෙනවා හැබැයි බෝසතාණන් වහන්සේට වෛර කර සසරයාව. දැන් දේවදත්ත තමන්ට රජකම ඒ වෙනකොට සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ගේ රාජ්‍ය ඒ රජ්ජුරුවන්ගේ පුතා තමන්ට රජකම ලැබෙන්න තියෙද්දී රාජ්‍ය අතහැරලා පැවිදි වුණ. ඔබ හිතන්න රජකම ලැබෙන්න තියෙද්දී රාජ්‍ය අතහැරල රාජ කුමාරයෙක් පැවිදි වෙනවා කියලා කියන්නේ පැවිදි වුණේ අපායන්න හිතාගෙන කවුරුත් පැවිදි වෙනවාද. රජ සැප විඳින්න තියෙද්දි. මාලිගාවේ හැදිල වැඩිලා රාජ ශිල්ප ශාස්ත්‍ර ඔක්කොම ඉගෙනගෙන. රජ කෙනෙක්ගේ රාජ උස්න ඔක්කොම දැනගෙන රජකමට කොච්චර පොරකනවද කියලා බලන්න දැන් ලෝක. එතකොට මේ රජකමට මෙච්චර පෙරේතක මේ පොරකණ ලෝකෙක කෙලෙස්වල රජකම අතහැරලා දේවදත්ත පැවිදි වුණා. කවුරුත් පැවිදි වුණද අපායන්න හිතාගෙන දේවදත්ත පැවිදිුණේ අපායන්න හිතාගෙන නෙමේ නිවන් දකින්න. එතකොට දේවදත්තගේ ජීවිතය තුළ බුදු හාන්දුරන්ගේ ධර්මය කොතනවත් නෑ දේවදත්ත දුස්සීලයි කියල. ඔබ හොඳට බලන්න බුද්ධ දේශනාවල දේවදත්ත මේ වගේ දුස්සීලකමක් කරා දේවදත්ත මෙහෙම අකුසලයක් කරලා පාරාජිකා වුණා අන්න බුදුහාම් රහතන් වහන්සේලා බුදු හාමුදුරු ඉදිරී දේවදත්තගේ අකුසල් ගැන කියලා දඩුවම් කරා මෙහෙම වැරදි කරපු කොහෙවත් දේවදත්ත හොඳට සිල් රැකපු කෙනෙ. එතකොට සිල් රැක්ක අපායන්න හිතාගෙනද නෑ. හැබැයි දේවදත්ත හාමුදුරුව බුදු හාමුදුරුවන්ටත් වඩා සිල්වත් කියලා තමන් මහා ඉහල දේවල් අනුගමනය කරන්න පටන්ග ඔබ අහල ඇති දේවදත් ඒවා ඉල්ලිං හැටියට ඉල්ලුව. භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම ගස්යට වාසය කරන්න ඕන. දේවදත් ඒවා ඉල්ලුවේ තමන් ගස්යට හිටපු නිසා. එතකොට බලන්න රජවරු සිටුවරු කුටි ආරාම සේනාසන හදල තියෙද්දී බුදු හාමුදුරුව කුටිවල වැඩඉන්න. අනාත පින්ඩික සිටතුමා 54 කෝටියක් වියදං කළ ජේතවනේ හදල පූජ කරා සඳුන් කුටියක් බුදු හාමුදුරුවන්ට. හැබැයි දේවදත්ත රාජකුමාරයෙක් වුණත් රාත්‍රියයට වැඩඉන්නේ තමන් ගහක් යට එලි මහනේ. දැම් බලන්න කෙනෙක් දැන් අදනම් දේවදත්තට තමයි පහදින්න බුදු හාමුදුරන්ට නෙමේ. අනේ මේ ගහක් යට ඉන්න මහා සිල්වතෙක් කියල මිනිස්සු පැහදිනවා. එතකොට දේවදත්ත ගස් යට හිටියේ. දේවදත්ත බුදුහාදුරගෙන් ඉල්ලුවා භික්‍ෂූන් වහන්සේලාට ජීවිතාන්ති දක්වා උක්ෂමූලික වාසය කරන්න අවසරදේ. ඊළඟට දේවදත්ත පාන්සකුල සිවුරු විතරයි නො පෙරෙවේ. එතකොට බලන්න රජ පවුලක රාජ කුමාරයකුට වටිනා සිවුරු පිරිකර ඕන තරම් පරිහරණය කරන්න පුළුවන්කම තියෙද්දී දේවදත්ත පරිහරණය කරේ ජීවිත කාලිටම සොහොන්වල අතහැරල දාලා තියෙන මිනි ඔත්තල දාලා තියල පාන්සකුල රෙදි කෑලි එකතු කරලා හදාගත්ත චීවරයක් විතරයි. එතකොට බැලූ බැල්මට දේවදත්ත කොච්චර රූක්ෂ තමන්ගේ ජීවිතයේ ප්‍රතිපක්ති පුරලා තියෙනවාද. බුදුහාමුදුරන්ටත් ඇවිල ඉල්ලීමක් කර භික්‍ෂූන් වහන්සේලාට ඒ පාන්සකුල සිවුරු මනු දැනවදාර දේවදත්ත 3 සිවුරෙන් විතරයි කෙනවා හිටිය. අමතර සිවුරක් පරිහරණය කරේ නෑ 3 සිවුරෙන්ම වාසය කර. ඊළඟට දේවදත්ත නිර්මාන්සිකව පින්ඩ පාත යනකොට බැරිවෙලා හරි මොනවාහරි වෑන්ජනයකට මොනවාහරි මස් වෑන්ජනයක් මාළු වෑන්ජනයක් ලැබුණත් පලදන්න ඒව පිළිගන්න. බුදුහාදුරන් ඉල්ලි මක්කර භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්ති දක්වාම නිර්මාන්සිකව ඉන්නත් ඕන. එතකොට දේවදත්ත ඔය වගේ ඉල්ලින් ගොඩක් කිල්ලුව ඉල්ලින් පහක් කිල්ලු.
දැම් මේ ඉල්ලීම් දිහා බලනකොට පේනවා දේවදත්ත හාමුදුරුවනේ හරියටම සිල් රැකලා තියෙන එහෙමනේ ද සාමාන්‍ය කෙනෙක් පහදින්නේ කැලේක ඉන්නවනම් ගහක් යට ඉන්නවන පරණ ඉරිච්ච සිවුරු ඇඳගෙන වගේ ඉන්නවන මිනි ඔතල විසිකරපු සිවුරු ඇඳගෙන ඉන්නවන ඊළඟට දේවදත්ත ඉල්ලීමක් කරා මේ රජවරු සිටුවරු ගෙවල්ලෝට ආරාධනා කරලා දෙන දාන පිළිගන්න ඇතුව භික්‍ෂූන් වහන්සේලා පින්ඩ පාතෙන් විතරක්ම යැපෙන්න්න ඕන බුදුහාමුදුර එක ඉල්ලීමක්කත් පිළිගත්තෙ නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරා දේවදත්ත කැමති කෙනෙක් ඒවා අනුගමනය කරපුදෙන් කැමති කෙනෙ ඒවා අනුගමනය නොකරපුදෙන් ඒක නිවනට උපකාරවෙන් නෑ කියෝ. හැබැයි සාමාන්‍ය ලෝකයාට බැලූ බැල්මට පේන්නේ ඒක තමයි නිවන් මග ඒක තමයි නියම සීල කියල පේන්නේ. මිනිස්සු සමහරලාට දැනුත් පහදින්න එහෙමනේ දැනුත් මිනිස්සු පහන් කවුරුහරි පින්ඩ පාතිෙන් විතරක් ඉන්නවන කැලේකම ඉන්නවන ගොඩක් මිනිස්සු පහදිනවා. එතකොට දැම් බලන්න දේවදත්ත මේවා අනුගමනය කරේම අපා යන්න හිතාගෙනද නෑ. හැබැයි ඒ ගුණධර්ම රැකගෙන කාලයක් හිටිය හොඳට හිටිය. නමුත් තමන්ට සංසාර වෛරෙත් එක් බුදුරජාණන් වහන්සේ ගැන ඇති වුණා ඉරිසියාව. බුදුරජාණන් වහන්සේට ලැබෙන ලාභ සත්කාර කීර්ති රජවරු සිටුවරු ගෞරව කරනවා. උන්වහන්සේ මහා සඟපිරිස් පිරිවරාගෙන වැඩඉන්නවා. දේවදත්තටත් ඒ ආසාාව ඇති වුණ. ඒ ඉරිසියාව එනකොටම අන්න පාපී සිතුවිලි එතන ඉදං ගලාගෙනනවා. ඊට පස්සේ නොයෙක් සැලසුම් හැදවා. අච්චර සිල්වත් ජීවිතයක් ගත කරත් අවසානයේ මිනී මරන්න සැලසුම් කරා. අජාසත්ත කුමාරයාව හිතවත් කරගෙන කුමාරයට උපදෙස් දුන්නා බිම්බිසා රජ්ජුරුව මරලා රජවයන්. රජ්ජුරුව මරන් රජ්ජුරුවන්ගේ පුතාට උපදෙස් දුන්න. තමන් සැලසුම් කරා බුදුහාමුදුරුව මරලා මං එතනට එනවා කියලා. එතකොට බලන්න කොච්චර පවකාර සිතුවිලි ඇතුළෙන් ගොඩ නැගුණට පස්සේ. බුදුහාමුදුරුවන්ට නොඒක් දුනු සිල්පීන් යොදෝල මරන්න සැලසුම් කරා නාලාගිරි ඇතාකුලප්පු කරලා එව්වා සංගබේද කරා අන්තිමට තමන්ගේ මතින් ගල් පෙරලුව මෙච්චර අකුසල් කරගත්තේ. එතකොට බලන්න ජීවිතේ හර රජ සැප රාජ කුමාරයෙක් හැටියට ඉඳල ඔක්කොම අතහැල්ල නිවන්දකින්න පැවිදි වෙච්ච කෙන. සංසාර වෛර හිතාගන්න බෑ. ඔබ හිතන්න සමහර දැන් ඔබට මේ කලපල බලන්නකොට තේරේ ඇත්තනේ නම් කියලා. ඔබ බලන්න සමහර වෙලාවට වෛරක්කාරයව අපිට මුණ ගැහෙනවා බිරිද හැටියට ඉන්නේ සංසාර හතුරෙක් වෙන්න පුළුව. ඔබට ලැබෙන ස්වාමිය සංසාර හතුරෙක් වෙන්නත් පුළුවන්. සමහට ලැබෙන දරුව සංසාර හතුරෙක් වෙන්න පුළුවන්. අම්ම තාත් හැටියට ඉන්නේ සංසාර හතුරෙක් වෙන්න පුළුව. සහෝදරය සංසාර හතුරෙක් වෙන්න පුළුව. ඔබේ ව්‍යාපාරය ඉන්න ඔබේ සහකරුව ඔබේ සංසාර හතුරෙක් වෙන්න පුළුව. හිතාගන්න බෑයෝ. දැන් අප හිතමු කෙනෙකුට මේ ලෝකෙ දහස් ගානක් මිනිස්සු අතරේ පාරයනකොට ඉගෙන ගන්නකොට මගතොටේ කොච්චර මිනිස්සු මුණ ගැහෙනවාද. ඔය අතරි 100,000 ගණන් ලක්ෂ ගණන් ඇස ගැටෙනකොට කෙනෙක් දැක්ක ගමන් හිත ඇදෙන්න්න පුළුවන්. ඒ සංසාර බැඳීගේ බැඳීම ආදරින් ඇතිවෙච්ච බැඳීමක් වෙන්න පුළුව වෛරයක් පිරිමහන් ඇතිවෙච්ච බැඳීමක් වෙන්නත් පුළුවන් හොයන්න බෑක. සමහර වෙලාවට කෙනෙක් දැකපු ගමන් හිත ඇදිලා යනවා. ඒ හිත ඇදෙනකොට එයා දිහා බලන්න හිතෙනවා. ඊට පස්සේ කොහෝම හරි හිතවත් වෙන්න තියෙනවනම් දැන් හැමවෙලේම හිතටෙනවා. ඊට පස්සේ හොයන්න පටන් ගන්න. ඊට පස්සේ කොහෝම හරි විස්තර හොයාගෙන දැන් පස්සෙන් යන හිතවත්වෙනවා. ඔහොමනි කොච්චර ඔය ආදරය කරන කාලය ඔබ හොඳට කලපල බලන්න ගොඩාක් ජීවිතවල මිනිස්සු ආදරය ඇතිවෙන්න ඔය වගේ. දැන් එහෙම ඔන්න ආදරයක් උපදින. ඒ ආදරය උපදිනකොට තේරෙන්නේ මේ සංසාර වෛරයක් එක්ක උපදින්න එක ඒක පේන්නේ. ඊට පස්සේ කාලයක් ආදරය කරනවා. එහෙම ආදරය කරලා දැන් දෙමවපියෝ නෑදෑයෝ පරම්පරාවේ කවුරු එපා කිව්වා සමාරුගෙන ඕකනං කරගන්න එපා අපිට ගැලපෙන්නේ පවුලට ගැලපෙන්න ඒ මොනවා කීවත් දෙන්නට දෙන්න තීරණය කරනවන්නේ අපි දෙන්න ඕ නැදුකක් විදගෙනීම. අපි කවුරු නැති වුණත් අපේ ලෝකෙට යන් කියලා ඔන්න අපි හිතම් පැනලගයා කියලා. දැන් ජීවිතය අර තනින් හරි කසාද බැඳගෙන නිසි වයස දෙන්න ඔක්කොම අතහැල ජීවත්තෙන. හොඳට ඉන්නවා. දරුවොට ලැබෙන. ඔහොම කාලයක් ඉඳලා
අර මිනිහගෙන්ම මැරුම් කණයි නැද්ද? ඔබ හොඳට හොයලා බලන්න. අවුරුදු 10-15 ආදරය කළ කසාද මැදපු අය. විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් 3 දෙනෙක් එක්ක බොහොම ආදරෙන් කාලයක් පවුලේ සමගියෙන් ජීවත් වෙච්ච අය. කාලෙකදී නොසිතන විදිහට එක්කෝ ස්වාමියාගෙන් බිරිඳ මැරුම් කනවා. එක්කෝ බිරිඳ වෙනස් ස්වාමියෙක් එක්ක හරි එකතු වෙලා එක්කෝ අර ස්වාමියාව මරනවා. අද පත්තරයක් ගත්තා, රූපවාහිනියක බැලුවත්, හොයලා බැලුවත් ඔය වගේ සිදුවීම් කොච්චර අපිට අහන්න ලැබෙනවද? දැන් ඔබම හිතන්න, අර අවුරුදු ගානකට කලින් දැක්ක ගමන් හිතුනද කවදා හරි මාව මරණ මගේ මාරයා කියලා දැක්කද? ඒක පේන්නේ නැහැ. ඊට පස්සේ ආදරය කරන කාලේ කවදාවත් හිතුනද කවදා හරි මෙයා මාව මරයි කියලා හිතුනද? ඒක පේන්නේ නැහැ. විවාහ වෙනකොට, දරුවෝ ලැබෙනකොට, එකට ජීවත් වෙනකොට හිතුනද කවදා හරි මෙයා මාව මරයි කියලා? ඒක පේන්නෙත් නැහැ. හැබැයි නිසි කාලේ එනකොට සංසාර වෛරය මතුවෙලා එනවා. නොසිතන විදිහට දැන් බලන්න, සමහර වෙලාවට තමන්ගේ කුසේ උපදින දරුවා බිහි වෙනකොටම දරුවගේ බෙල්ල මිරිකලා මරණ අම්මලා නැද්ද? සංසාර වෛර බලවත් වෙනවා. සමහර දරුවෝ දෙමව්පියන්ට වද දීලා දෙමව්පියන්ව මරනවා. අර ළමයා කුසේ ඉන්නකොට, හදාගන්නකොට, වඩාගෙන ඉන්නකොට, කිරි දෙනකොට කවදාවත් හිතුන්නේ මේ දරුවා මාව මරයි කියලා. ඕක තමයි ජීවිතයේ ස්වභාවය. නොසිතන දේවල් සංසාර වෛරත් එක්ක යනක මේක ගලපලා බලන්න හැම පැත්තකින්. ජීවිතයේ කාලයක් හොඳින් හිටපු අය නේද කාලයක් හතුරු වෙලා තියෙන්නේ. ඔබේ ජීවිතේ හොඳට ගලපලා බලන්න කාලයක් හිතවත්කමෙන් හිටපු අය කාලෙකදී ඔබේ පරම හතුරු බවට පත් වෙනවා. සංසාර වෛර නොසිතන විදිහට බලවත් වෙන්න පුළුවන්. මේකෙන් බේරෙන්න වෙන කිසිම අතක් නැහැ. සංසාරයෙන් මිදෙන කල්ම සසරේ ඉපදී යන තාක්කල් ඔබට මට අපි කාටත් සංසාර හතුරු මුණ ගැහෙනවා. ඒක වළක්වන්න බෑ. අපි උපදින ආත්මයක් පාසා අපි දන්නේ නැති වුණාට වෛර බැඳගෙන සංසාරේන කොච්චර අපිට මුණ ගැහෙනවාද? කොච්චර තව වෛර බැඳගෙන පලිගන්න විදිහක් නැතුව පුපුර ඉන්න අය කොච්චර ඇද්ද? ඒ කියන්නේ දැන් අපි හිතමු ඔබත් එක්ක වෛර බැඳගෙන මැරිච්ච කෙනෙක් නිරේ ඉන්නව වෙන්න පුළුවන්. දැන් එයාට ඇවිල්ලා පලිගන්න විදිහක් නැහැ. හැබැයි කවදා හරි එයා අපායේ කර්මෙ ගෙවලා චුත වෙලා උඩට ආපු වෙලාවක අපි හිතමු ඔබ ආත්ම ගානක් ගිහිල්ලා ඔබ කොහේ හරි ඉපදිලා ඉන්නවා, සිටුවරයෙක් හරි වෙලා. දැන් අර අපායේ කාලයක් දුක් විඳලා ඇවිල්ලා කර්මෙ ඉතුරු ටික ගෙවන්න අපි හිතමු තිරිසන් ලෝකෙ ඉපදුනා කියලා. අඩු ගානේ සතෙක් වෙලා උපදින, සර්පෙක් වෙලා උපදින. නොසිතන විදිහට මුණ ගැහිලා පන්න හරි දෂ්ට කරන. සමහරලාවට බලු පැටියෙක් වෙලා උපදිලා මුණ ගැහෙනවා. දැක්ක ගමන් කර්ම විපාකට හිතෙනවා මට මේ සතා අනේ මූ හොඳයි, මං කොහොම හරි ගෙදර ගෙනහිල්ලා හදා ගන්න ඕන. ගේට් ගෙනල්ලා කන්න බොන්න දීලා ඔළුව අත ගාලා ලොකු මහත් කරලා හදනවා. හැබැයි අර හැදෙන්නේ සංසාර වෛරයක් එක්ක එන කෙනා. ඒ සතාම නොසිතන විදිහට මැරෙනකන් තමන්ට හපා කන්න පුළුවන්. ඒ නිසා මේක තමයි සංසාරයේ ඇත්ත ස්වභාවය. අපි නොසිතුවට, අපි හිතුවේ නැති වුණාට මේක හිතාගෙන යනකොට මහා පුදුම සංසාර ගමනක්. අපි කවුරුත් පැටලිලා බුදුහාඳුරුවෝ පෙන්නුවේ අන්තෝ ජටා බහි ජටා. ඇතුළතිනුත් අවුල් වෙලා තියෙන්නේ, බාහිරනුත් අවුල් වෙලා තියෙන. ජටායි ජටිතා පජ, අවුලෙන් අවුලට පත් වෙලා තියෙන. මේ සංසාර ගමනේම අපි අවුල් වෙලා ගැට ගැහිලා බැඳිලා වෛරත් එක්ක සංසාර හතුරෝ එක්ක. හතුරු විතරක් නෙමෙයි, සසර අපිට මුණ ගැහෙන අය අතර ජීවිතේ වැඩිපුරම මුණ ගැහෙන්නේ එක්ක අපි ආදරෙන් හිටපු අය. ඒ ආදර බැඳීම් එක්ක මුණ ගැහෙන. සමහරලාට හිතවත්ව හිටපු අය ආයි මුණ ගැහෙන. ඒ වගේම සංසාර වෛර බැඳගෙන එන අය ඒත් මුණ ගැහෙන. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් වගේ මර හතුරු මුණ ගැහීම අපියෙහි සම්පයෝගෝ දුක්ඛ, ඒක දුකක් වෙන. ඕක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා පින්වතුනි, මේ භයානක සංසාර ගමනින් මිදෙන්න උත්සාහ කරන්න. නොසිතන වෛර ගොඩනැගෙන්න පුළුවන්. ඒ නිසා හිතට තරහක් ඇතිවුණොත්, වෛරයක් ඇතිවුණොත් එතනින් මේක ප්‍රහාණය කරගන්න. ආදීනව සිහි කරන්න.
හැම වෙලාම හිතන්න මේ වෙලාවෙ මං මැරුණොත් කොහේ අයිද කියලා හිතන්න. කවුරු හරි ගැන කේන්තියක් එනකොටම හිතන්න බැරි වෙලාවත් දවේශ හිතකින් මං මැරුණොත් මං කොහේ අයිද. දවේශය බුදු හාන්දුරුව පෙන්නුවේ ගිනි අඟුරු ගොඩක් අතින් අරගෙන තරහකාරයකුට ගහන් ලෑස්ති වෙනවා වගේ වැඩ. ගිනි අඟුරු අල්ලනකොටම පිච්චෙන්නේ තමන්ගේ මත. දවේශය නිසානතුරේ වැටෙන්නේ ඔක්කොටුවම කලින් තමන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක්ව විනාස කරන්න කියලා හිතාගෙන තමන් වසපානය කරන වගේ වැඩක්. ඔබ කාට හරි වෛර කරනවා කියලා කියන්නේ අනුන් විනාස කරන්න හිතාගෙන ඔබ වසබොනවා වගේ වැඩ. ඒකෙන් විනාස වෙන්නේ තමන්මයි. ඊළඟට ඔබ කාට හරි වෛර කරනවා කියලා කියන්නේ බුදු හාන්දුරු පෙන්වා යකඩේක හටගන්න මලකඩ ඒ යකඩෙම විනාස කරනවා වගේ තමන්වම් විනාස වෙන. මෙන්න මේ හැම උපමාවකීම බුදු හාමුදුරු පෙන්න්නන්නේ වෛර කරන්න එපා පලිගන්න එපා ඊරිසියා වෛරය දවේශය ඇති කරගන්න එපා මෙත් වඩන්න මෛත්‍රී පුරුදු කරන්න. තින් එහෙම නං ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ පුළුවන්තරම් මෙත්සිත පතුරුවන්. මෛත්‍රී කායකර්ම මෛත්‍රී වචී කර්ම මෛත්‍රී මනෝකර්ම දියුණු කරගන්න. සියලු සත්වයන් ගැන මෛත්‍රී සිත දියුණු කරන්න. අමාරුයි හැබැයි ඒ අමාරුදේ ජයගන්න පුළුවන්. නිතර නිතර පුරුදු කරනකොට මෛත්‍රී සිත ඔබ තුළ ලේසි දෙයක් හැටියට වර්ධනය කරගන්න පුළුව පටන්ගන්න යමාරු. තිය නිසා මෛත්‍රිය වඩන්න සිල්වත්වෙන්න ගුණධර්ම පුරාගන්න මේ භයානක සංසාර ගමනින් ගැලවෙන්න උත්සාහයක් ගන්න. තියේ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ධර්මදේශනාව ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා වේවා කියල අපි ආශිර්වාද කරනවා. එහෙම නම් පිංහතුනේ අද ධර්ම දේශනාවෙන් ධර්මානු ශාසනාවෙන් අපි රැස් කරගත්ත සියලූම පින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ දිවි අස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාරදුකින් අතමි දේවා කියල සාදු කියල පින්දේ. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබටත් ඔබේ පවුලෙ සියලු දෙනාටමත් ධර්මශ්‍රවනය කන ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් සැලසේවා කියල අපි ආශිර්වාද කරන. මේ ධර්මශ්‍රවන මේ පින උතුම් ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියල අපි ආශිර්වාද කරන. ආකා සට්හාජ බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.